හොඳයි සාදු. 2022 වසරේ 3 වෙනි මාසයේ 18 වෙනිදා මැදින් පුර 15ක පොහෝ දවසේ ධර්මානුශාසනාවයි. බුදුරජාණන් වහන්සේ තමසිය පිය රජතුමාගේ ආරාධනාවට අනුව ඒ ආර්ය මහා සංඝරත්නයේ 20000ක් පමණ පිරිවරාගෙන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිහිපත් කරවන පොහෝ දවසක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සිය නෑයන්ගේ මානය දුරලීම සඳහා යමා මහා පෙළහර පෑ දවස හැටියට සිහිපත් කරනවා. ඒ වගේම සුදෝන් පිය රජතුමාගේ 3 වෙනි වන්දනාව සිදු වුණු දවස හැටියට සිහිපත් වෙනවා. ඒ වගේම යසෝදරා දේවියට ඒ සඳ කිඳුරු ජාතකය සංසාරේ ඉඳලා එකම පාරමිතාවක් පුරාගෙන ආකාරය පිළිබඳව දේශනා කර දිනේ බවට පත් වෙනවා. ඒ වගේම නන්ද කුමරුන්ගේ රාහුල කුමාරයන්ගේ පැවිදි භූමිය ආදිය සිද්ධ වුණු පොහෝ දිනයේ හැටියට සලකනවා. පිනුතුනේ මේ පොහෝ දිනය හැටියට සැලකුවාම අපි බොහෝ දෙලාවට හිතනවා මේ පොහොය දවසේම තමයි මේ සිද්ධීන් සියල්ලම එකවර වෙන්නේ නැති කියලා. එහෙම නෙමෙයි වෙන්නේ. ඒක සිදුවන්නේ පින්වත්නි මේ මුළු පොය මාසෙම සිද්ධ වෙන දේවල් තමයි මේ පොයට අදාළව කියන්නේ. පැහැදිලිනේ? මේ පොය මාසෙම සිද්ධ වෙන දේවල් ඇති වෙන්නේ මෙන්න මේ පොයට අදාළව තමයි මෙන්න මේ දේවල් ටික සිද්ධ වුණේ කියන එකයි ඒ සිහි කැඳවන්නේ. එහෙම නැතුව එකම දවසේ සිද්ධ වුණයි කියන එකත් නෙමෙයි. ඒ නිසා අපි ඒකත් හොඳට තේරුම් කරගන්න ඕන. ඒ පොහොය මහා සෙම අදාළ වෙනවා ඒ සිද්ධීන් සමුදායටම. ඊළඟට පින්තුනේ අපි ධර්මානුශාසනාව හැටියට සිහිපත් කරන්න පුළුවන් අද දවසේම මාතෘකා කරගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක්. ඒ සුදවුන් මහරජතුමාණන් වහන්සේටම දේශනා කරපු ගාථාවක්. උත්තිට්ඨේන අපමජ්ජය ධම්මං සුචරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච. මේ ගාථාවන් වල පිනුතුනේ අප්‍රමාණ ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර බුදුරජාණන් වහන්සේ වැනි මහා උත්තමයන් වහන්සේගෙන් මුවින් පිට වෙනකොට ඒ ගම්භීරත්වය පිනුතුනේ පුදුමාකාර බලයක් බවට පත් වෙනවා. අපි හිතමු පිනුතුනේ අපේ මොයේ කියන්නේ එන්නත් ගහන සිලින්ඩරයක් කියලා අපි හිතමුකෝ. සිලින්ඩරේ කාගෙත් එකයි. නමුත් ඕකේ වැදගත් වෙන්නේ ওই සිලින්ඩරේට පුරවන දේ අනුවනේ. මොකද්ද පුරවන්නේ කියලා. අන්න ඒ වගේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මහා බුදුගුණ බලයක් බුදුගුණ ශක්තියක් පුරවා හදවතෙහිලා දේශනා කළාට පස්සේ ඒක මහා බලයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උත්හාන වීරිය ඇතිව අප්‍රමාදීව ධම්මං සුචරිතං චරේ ධර්මයේ සුචරිතේ හැසිරෙන්න. ඒක මෙලවටත් හිත පිණිස පවතිනවා අස්මින් ලෝකේ පරම්මිච පසුවටත් ඒක හිතසුව පිණිස පවතිනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ හරි දැන් අර්ථය විග්‍රහ කළා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නෑ පින්නතුනේ මේක දවස් ගාණක් මාස ගාණක් සාකච්ඡා කළත් ඉවර වෙන්නේ නැති ගම්භීරත්වයක් තියෙන
පදපේලියක්. ඒ නිසාවෙන් ඒ කාලේ බෝසත් පාරමී පුරපු පිරිසක් හිටපු එකක්. අනිත් එක අදට වඩා අපි විශ්වාස කරනවා බොහෝ දෙනෙක් ධාරණ ශක්තිය, ස්මරණ ශක්තිය, විමසුම් බුද්ධිය මීට වඩා තිබුණා. ඊට වඩා බලවත්ව තිබුණා. ඒ ජීවිතය ගැන හොයන්න, ආධ්‍යාත්මය ගැන හොයන්න, ගහවැල කොළ බෙහෙත් පිළිබඳව හොයන්න ඉසිවර ඥානය ආදිය තිබුණා. මේ පරේෂණ උපකරණ මොකෝවත්ම නැතුව මේ දේවල් සිද්ධ කරගත්තේ ඒ කාලේ ඉසිවර ඥානයෙන්. එහෙමනම් නිවන කරාම තේරුම් යන සැලකිලිමත් විය හැකි ඥානයක් ඒ ඇත්තන්ට තිබුණා කියන එකයි මේ ගාථාව කියනකොටම මාර්ගඵල ලැබුවේ. ඒකයි පින්නතුනේ මාර්ගඵල ලැබුවා. ඊළඟ දෙවෙනි ගාථාව ධම්මංචරේ සුචරිතං නනං දුස්චරිතං චරේ ධම්මචාරි සුඛංසේති අස්මින් ලෝකේ පරම්හිච කියන ගාථා ධර්මය. මෙන්න මේ ගාථා ධර්ම දෙකම දේශනා කරනකොට හැකියාව ලැබුණා ධර්ම මාර්ගයේ පිහිටවන්න, සෝවාන් මාර්ගයට යොමු කරගන්න තම පියාණන් වහන්සේ. ඒක බොහෝම බලවත් කාරණයක්, වැදගත් කාරණයක් හැටියට සිහිපත් කරමු පින්වතුනි. අපි මේ ගාථා කරුණු වලින් අපි තේරුම් ගත්ත විදි තවත් ගැඹුරින් හිතන්න බලන්න තේරුම් කරගන්න ඕන. අසා දැනගන්න දේ පිනුතුනි ඒ දේශකයාටයි අයිති වෙන්නේ. විමසා දැනගන්න දේ තමාටයි අයිති වෙන්නේ. ඒ නිසා ඔබේ මනස සූදානම් වී සිටින්නේ අසා දැන ගැනීමටද විමසා දැන ගැනීමටද? විමසා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ තව කෙනෙක්ගෙන් විමසා නොවේ. තමන්ගෙන්ම විමසා. විමසා කියන එකෙන් අදහස් වෙන්නේ අසනවා කියන කාරණයට එහා ගිහිල්ලා විදර්ශනා කරලා කියන එකයි. ඒකටත් විමසනවා කියලානේ කියන්නේ නේද? තව කෙනෙක්ගෙන් අහලා දැනගන්න එකටත් අපි කියන්නේ විමසා කියලා. නමුත් මෙතෙන්දී අපි අදහස් කරන්නේ තමා තුලින්ම විදර්ශනා කොට විමසා තේරුම් කර ගැනීම. එහෙනම් තමන්ගේ කරුණු පින්නතුනි කොච්චර රැස් කරගෙන තමන් තියනවද? තමන්ගේ අවබෝධයන් කොච්චර රැස් කරගෙන තියනවද? අසා දැනගත්ත කාරණාවල් වලට ඔබෙන් ඒ ධර්ම කරුණු තමාගෙම කරගන්න පුළුවන් ක්‍රමය තමයි විමසා තමාටම අනුකූල වූ ආවේනික වූ ප්‍රත්‍යක්ෂ වූ ක්‍රමවේදයකට ඒවා දැන ගැනීම. එහෙනම් දැන් හොඳට පළවෙනි කාරණය උත්සාහය, වීරිය පවත්ත ගන්නට ඕන. අප්‍රමාද විහරණේ සිටින්න ඕන. අප්‍රමාද විහරණයෙන් කටයුතු කරන්න ඕන. හිස ගිනිගත් එකුේ ගිනි නිවන ලෙස ජීවිතයේ සක්විති රජකමට වඩා සද්ධර්ම අවබෝධය වැදගත් කියන ලෙස කල්පනා කරගෙන අප්‍රමාදී භවෙන් වාසය කරන්න ඕන. ජීවිතේ වෙන දෙයක් වැදගත් නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ වලට එකම පිළියම සද්ධර්මයයි. මේ ඊටාම කෙටි කාලය ජීවත් වෙන්නේ, මේ සියවස ඉක්මවන්නේ නැහැ. අපි කිසි කෙනෙක් තනකොළ ගහේ අග තියෙන පිනිබිඳ වගේ මේ ජීවිතයේ සුළු කාලයකට වැනෙන්නේ. ඒ කාලය තුල සද්ධර්ම අවබෝධය පිණිස පමණයි හිත ලෝභ, ද්වේෂ, මෝහ, මාන, උද්ධච්ච, අවිද්‍යාවන් ආදී අනේක විද ක්ලේශ ධර්මයන් තුල පිහිටවන්නට නෙමෙයි මේ ජීවිතේ තියෙන්නේ කියලා කල්පනා කළා
අර කුසල මාර්ගයේම ධර්ම මාර්ගයේම තෝරගන්න ඕන පින්නතුනේ. නැත්තම් අර හිත ඇවිල්ලා සංසාර පුරුද්දට වෙන වෙන මාර්ගවල ඇදගෙන යාවි. හරියට පින්නතුනේ ජීවිතේට මිත්‍රයෝ රාශියක් වගේ එක එක මිත්‍රයෝ එක එක පැත්තට අපිව ඇදන් යන්න බලනවා. ඒත් අපි තෝරගන්න හරි මාර්ගය. අන්න ඒ වගේ කල්පනා කළා පින්නතුනේ අපි කටයුතු කරන්න ඕන හරි මාර්ගය තේරුම් ගන්න. කල්යාණ මිත්‍ර මාර්ගය කියන්නේ කුමක්ද කියලා, ධර්ම මාර්ගය කියන්නේ කුමක්ද කියලා, සුචරිත මාර්ගය තෝරගන්න ඕන. ධම්මං සුචරිතං චරේ. සුචරිත ධර්මයේ කියන වචනේනුත් පින්නතුනේ අදහස් වෙන්නේ සම්‍යක් ධර්මයේ කියන වගේම අර්ථයක්. සුචරිත ධර්මය, දුෂ්චරිත ධර්මය, අපිරිසුදු ධර්මයේ පිරිසුදු ධර්මය. දැන් එහෙමනම් පින්නතුනේ කියන්නේ පිරිසිදු ධර්මයේ තුල පිහිටන්න කියලා. අපිරිසුදු ධර්මයේ තුල නෙමෙයි පිරිසුදු ධර්මය. පිරිසුදු ධර්මය කියන්නේ ලෝභ ද්වේෂ මෝහ ආදී නැති නිරෝධ ධර්මයට. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටි ධර්මයට තමයි පින්නතුනේ මේ යහපත් ධර්මයේ සුචරිත ධර්මය කියලා කියන්නේ. පින්නතුනේ සුචරිතය කියන දේ කොච්චර ප්‍රමාණයකින් මොනතරම් ප්‍රමාණයකින් සුචරිතවත් කරගත හැකිද? ඒක එක එක්කෙනාගේ ප්‍රමාණයට. අපි දන්නෝ යමක් කෙනෙකුට පිරිසිදු කරන්න කියලා කිව්වොත් අපි හොඳට දැකලා තියෙනවා එක එක ප්‍රමාණයට තමයි පිරිසිදු කරගෙන ඉන්නේ. ජීවිතෙත් එහෙමයි. එක එක් ප්‍රමාණයට තමයි ඔවුන් හිතන්නේ මේක පිරිසුදුයි කියලා. නමුත් අපි දහමට අනුවම ගැලපෙන්න පිරිසුදු කරගන්න ඕන හිත. දහමට අනුවම ගැලපෙන්න හිත පිරිසුදු කරගන්න. ඔබට අනුව නෙමෙයි. දහමට අනුව මට අනුව නම් කියන්න ඉඩ තියෙනවා මට ඇති මේ හොඳයි. අර ඉන්නි පිරිසක් අපි පව් කළා නෑ අපි අපාය යන්නේ නෑ කියාගෙන වගේ ඉන්නේ. මේ ඇති මට. සමහර පිරිස් ඉන්නවා අන්න එහෙම හිතන පිරිසක් ඉන්නවා. එහෙම නෙමෙයි පිළිතුරේ අපිට නම් මේ ඉන්න විදියත් ඇති වෙන්නේ නැති. උන්නු හැටියට මලා මැදා කියලා මේ ඉන්න විදියත් ඇති වෙන්නේ නැති. නමුත් ඒක නෙමෙයි අපි හැම තිස්සෙම ගලපන්න ඕන ධර්මයට අනුව ගලපන්න ඕන. ධර්මයට අනුව ගලපන්න ටිකක් අපහසු වෙලා තියෙනවා. ඒකට හේතුව ධර්මය පුහුදුන් සත්වයා විසින් විවරණය කරන්න පටන් ගත්තට පස්සේ ධර්මය විකෘති වෙලා තියෙනවා, විනාශ වෙලා තියෙනවා. ඒවයි තියෙන අර්ථ සුද්ධිය විනාශ කරලා තියෙනවා, නැති කරලා තියෙනවා. ඒ ධර්මයට ගැලපෙන්න ගියොත් එහෙම ඔළුව අවුල් වෙන ගතියක් හාමුදුරුවනේ තියෙනවා, පිස්සු වැටෙන ගතියක් තියෙනවා, සමහරලාට අපාය යන ගතියකුත් තියෙන්න පුළුවන්. ඒ නිසා සුචරිත ධර්මයට හරියට තේරුම් අරගෙන ඒට තමයි ගලපන්න ඕනේ. ඉතින් පින්නතුනේ දේශන දේශකයෙක් තුල හරි ග්‍රන්ථ කතුවරයෙක් ළඟ හරි දෝෂයක් ඕනම වෙලාවක තියෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බුදු මුවින් දේශනා කරන ඒ මොහොතේ දේ තුල මිසක් නිවැරදිම පවිත්‍රතාවය පවතින්නේ ඒක දෙන්නෙක්ගේ කටින් තුන් දෙනෙක්ගේ කටින් ඈතට ගියාට පස්සේ ඒකම පවතිනවා කියලා අපිට හිතන්න පුළුවන්ද? බෑනේ, අඩුවක් තියෙන්න පුළුවන්. හැබැයි
ඒ අඩුව නිවැරදි කරලා ලබා ගැනීමේ වගකීම ඔබ සතුයි. ඔබ සතුයි. ඔබ ධර්මයේ තියෙන මූලික හරය, මූලික පද්ධතිය දන්නවා නම් ඔබට ධර්මයේ ගලප ගන්න එකේ හැටි අමාරු දෙයක් නෙමෙයි. මුලින්ම නිර්වාණ ධර්මය කියන්නේ කුමක්ද කියලා හඳුන්වගෙන තියෙනවා නම් ධර්මයේ ගලප ගන්න ලේසියි. නිර්වාණේ ලක්ෂණ ටික මුලින්ම තේරුම් අරගෙන තියෙනවා. එහෙමනම් ඒ නිර්වාණේ ලක්ෂණයට, නිර්වාණේ ධර්මයට තමන්ගේ සිතේ පිහිටවීමේ ක්‍රමය නිවැරදිද කියලා බලන්න ඕන. හොඳයි, නිර්වාණ ලක්ෂණ කියන්න බලන්න පින්නතුන්. කල්පනා කරගන්න නිර්වාණ ලක්ෂණ. නිර්වාණය අසංකතයි. මොකද්ද? අසංකතයි. සංකේතයක් නෑ. දැන් ඉතින් තමයි යන ගමන හරි අහන බණ හරි උතෙන්ට ගලප ගන්න පුළුවන්. නිර්වාණය අසංකතයි. අපිට සංඥාවක් තුළ සංකේත තුළ පිළිපදින්න දුන්නොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේක මේ නිවන් මඟ නෙමෙයි. මේක සුචරිත ධර්මයේ නෙමෙයි. පැහැදිලිනේ? දැන් නැත්තම් පොතේ හැටියට වරද්ද ගන්නවා. එහෙම නැත්නම් දේශකයාගේ හැටියට වරද්ද ගන්නවා. නේව වළක්ව ගන්න තමයි මේ උපකාරය කළේ වෙනතුන්ට. අපනිහිත කියන වචනයකුත් භාවිතා වෙනවා නිර්වාණයට. නිර්වාණ ලක්ෂණයකට. කිසිදු ආසා නැති, කිසිත් ආසා නැති. කිසිම දෙයකට ආසාවක් නැහැ. ඒ ලක්ෂණේ තියෙනවා. අනිත් අයට ආසා තියෙනවද නැද්ද කියලා බලන්නේ නැතුව Tamanට කිසිත් දෙයකට ආසාවක් නැති කරගන්න පුළුවන්. හැබැයි මේ වචනේ පිරිසිදුව ගන්න ඕන. දැන් ওই පුහුදුන් අය කියන ආසා නැතිකම නම් නෙමෙයි මෙතන තියෙන ආසා නැතිකම. ඊට වඩා ගොඩාක් වෙනස්. එපා වුණාම, කලකිරුණාම, තිත්ත වුණාම, Tamanට අර ගැටෙන සිතක් පහළ වුණාම, අප්පිරිය හිතක් පහළ වුණාම අපේ අය කියනවා මට එපා වෙලා තියෙන්නේ ඒ දේ. ඒ කෙනා කියලා. ඒ එපා වීම නෙමෙයි, ඒ ආසා නැතිකම නෙමෙයි. අසංකත නිර්වාණය. නිර්වාණය අසංකතයි. ඒක සංකතයක් ගන්න බෑ. ඒ කියන්නේ සංකතයක් කියන්නේ සංකතයක් නම් අපිට අර සලකුණක් දෙන්න කියලා කියන්නේ. වටපිටාවේ සලකුණක් දෙන්න කියලා කියනවා. එතකොට අපි මොනවා හරි තියෙන ගහක් හරි පාරේ තියෙන බුදු කුටියක් හරි ගෙයක් හරි බෝඩ් එකක් හරි ඔහොම දෙනවා සංකතය. දෙයක් හඳුන ගන්න උදාහරණයක් දෙනවා වගේ.
උදාහරණ නැහැ නිවනට උදාහරණ නැහැ පින්වත්නි. අසංකතයි. ඒක වටකුරුයි කියන්න බෑ නිවන. මොනම හැඩයක් කියන්න බෑ. මොනම වර්ණයක් කියන්න බෑ. මොනම ගන්ධයක් රසයක් කියන්න බෑ. සුගන්ධයක් කියන්න බෑ. මොනම ආකාරයකින්වත් සංකතයක් දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ අපටිමයි කියන්නේත් ඒ අර්ථයෙන්මයි. ප්‍රතිමාවක් නෑ. බුදුහාමුදුරන්ට ෆොටෝ එකක් නෑ. මේ කතා කරන්නේ හොඳට මතක තියාගන්න සම්මුතියත් එක්ක ගලප ගන්න එපා. සම්මුතියෙන් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා, පරමාර්ථයෙන් බුදුහාමුදුරු නමක් වැඩ හිටියා. අපි පරමාර්ථ බුදුහාමුදුරු දැනගෙන ගමු, ප්‍රත්‍යක්ෂ කරගමු. පරමාර්ථයෙන් බුදුන් දකිමු. දැන් අද අපිට පරමාර්ථයෙන් බුදුන් දකින්නවා හැර සම්මුතියෙන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ 2600 ගානකට කලින්ම මේ පංචස්කන්ධය පරිනිර්වාණයටපත් වුණා. නමුත් අපිට පින්නතුනේ අදත් බුදුන් දකින්න පුළුවන්. මොන බුදුහාමුදුරුවෝද? අර අසංකත, අපනිහිත, ශුන්්‍යත, අපටිම බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්. ඒ බුදුහාමුදුරුවෝ දැක්කා. සන්තෝසයි. දැන් ඔබටත් කාටත් දැක්කොත් සන්තෝෂයක් දැනේ. හැම පැත්තෙම සතුටක් දැනේ. මොකද හේතුව අනේ අපායට යන්නේ නැහැ කියන දැනෙන නිසා Tamanට. අපාවිය දුරු වුණා කියලා සතුට දැනේ. මරණ බිය අඩු වෙලා නැති වෙලා යාවි. මේ ධර්මයේ පිනුතුනේ අවබෝධ කරගන්න මේ මතු පිට උඩ සිතෙන් නෙමෙයි. ගැඹුරු සිතෙන් සංසාරික හිතෙන් අවබෝධ කරගන්න. ඔබ ළඟ සිත් දෙකක් තියෙනවා පින්නතුනේ. එකක් තමයි මේ විඥාණය සහ මේ ශරීරය පවත්වන එක්තරා සීමාව. ඉතින් විද්‍යාඥයෝ ගොඩාක් වෙලාවට පරීක්ෂණවලදී ඒගොල්ලන්ට අහුවෙන්නේ මෙන්න මේ බොඩි එකේ තියෙන తত্ত্বය. ශරීරයේ තියෙන తত্ত্বය. ඒගොල්ලන්ට අහුවෙන්නේ නැහැ ඊට ගැඹුරින් තියෙන හිත ගැන. ඒගොල්ලන්ට අහුවෙනවා අර මේ බොඩි එකේ මට්ටමේ තියෙන මයින්ඩ් එකත් ඒගොල්ලන්ට අහුවෙනවා. සිතත් සිතුවිලි ඒවත් අහු වෙනවා. ඒව කම්පණය වෙන විදිහත් එයාට සංසාරික හිත ඒක අහු වෙන්නේ. ඒක Tamanට විතරයි අහු වෙන්නේ. ඒක තමයි පින්නතුනි මූල බන්ධනය. මූල බන්ධනේ ඉවත් කිරීමනේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පරමාර්ථය. මූල බන්ධනය කඩන්න ඕන. මේ මූල බන්ධනය කඩන්න නැතුව වෙන මොන බන්ධන කඩාගත්තත් වැඩක් නැහැ පින්නතුනේ. මොකද්ද මේ මූල බන්ධනය කියලා කියන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා කියන හේතු ප්‍රත්‍යයෙන් හැදෙනු දෙයක්. අවිද්‍යාව නිසා වෙච්ච රැවටිල්ලක් තියෙන්නේ. ඒක මේ විද්‍යාව උපදවනවා මේ රැවටිල්ල නැති වෙන්න. දැන් ඔබ යම් කිසි දෙයකට රැවටිලා ඉන්නවා නම් අපි ඒක රැවටිල්ල නැති කරන්න ඔබට ඒකට කියා දෙන්න ඕනනේ. දැන් ඔබ මැණික් ගලක් කියලා අහුලගෙන එනවා. ඔය වෙන මැණික් වගේ තියෙන දෙයක්.
දැන් එහෙම දේවල් ඕන තරම් තියෙනවනේ නේද? ඔය මුදු මාල වලට අල්ලනවා. මැණික් නෙමෙයි මැණික් වගේ හදපු දේවල්. ඉතින් ඔබ කියනවා නෑ මම මෙච්චර මේක ගානකට ගත්තේ මේක මැණික්මයි. නමුත් මැණික් දන්න කෙනෙක් කියන කෙනෙක් මෙයාට හඳුන්වලා දෙන්න ඕන ඒත්තු ගන්නන්න ඕන මේක මැණික් නෙවෙයි කියලා. තේරුණාද? හරි. දැන් ඔබ ජීවිතයේ මේ මගේ ආත්මය මේ මගේ ජීවිතය මේ අහවල් කෙනා වෙමි කියලා මේක මැණිකක් කොට ගත්තා. පැහැදිලිද? මැණිකක් කොට ගත්ත පින්නතුනේ. දැන් මේක කියලා දෙන්න ඕන මැණිකක් නොවේ කියලා. ඔන්න ඕකයි අවිද්‍යාව දුරු කරනවා කියලා කියන්නේ. ඔබ ගත්ත දේ වැරදි කියන එක. ගත්ත දේ වැරදි. නැති දෙයක් ඇති කොට ගත්තා කියලා බුදුබණ පදේ කියලා දෙනවනේ නේ. නැති දෙයක් ඇති කොට ගත්තා. අපි උදාහරණ කීපයක් ගමු නැති දෙයක් ඇති කොට ගන්න. ඔය සමහර දේවල් වලට අපි තදීම බය වෙනවා පින්නතුනේ. ඒ තදීම බය වෙන අවස්ථාවන් ආයි හැරි බැලූ කල්හි ඒ බය වෙලා තියෙන්නේ ඊටාම සරල දෙයකට පොඩි දෙයකට තමයි හරියට බැලූ කල්හි තේරෙන්නේ. පැහැදිලිද? හරියට බැලූ කල්හි තේරෙන්නේ මේ බය වෙලා තියෙන, චලිත වෙලා තියෙන මේ පොඩි දෙයකට නමුත් ලොකුවට හිතුවා. ඒකට කියනවා හොල්මන්. හොල්මන් කියලා කියන්නේ මන හෙල්ලෙනවා කියන වචනේ ඒක තේරුම. අපි අය හිතනවා අර භූතයට එහෙම නැත්නම් දැක්ක දෙයට කියන නමක් කියලා හොල්මන් කියන්නේ. හොල්මන් කියලා කියන්නේ මන හොල්ලනවා. මන සෙලවුණා. එහෙනම් බලන්න පැරණන්ගේ වචනේ වල තියෙන අර්ථය අපි හොල්මන් කියලා කියන්නේ එතන හොල්මනක් තියෙනවා කියලා කියන්නේ. හොල්මන එතන නෙවෙයි තියෙන්නේ. හොල්මන තියෙන්නේ මෙතන. මන හෙල්ලුනේ මෙතනනේ. එහෙමනම් මේ අවිද්‍යාව සහගතව සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? හොල්මන් වෙලා ඉන්නේ. පුහුදුන් සත්වයෝ සියලු දෙනාම මොන වෙලාද ඉන්නේ? හොල්මන් වෙලා. මම වෙමි කියලා ගත්තා. අරගෙන ඒකෙන් ඇති කරගන්න ආඩ්‍ය භාවය, දැඩි භාවය, මමත්වය, ජාතිකත්වය, ආගමිකත්වය, රටේ කම ආදී වශයෙන් දේවල් ටික එකතු වුණාට පස්සේ ලෝකයක් ගිනි තියන බලයක් ඒක ඇතුලේ හැදෙන්නේ නැද්ද? හැදෙනවා නේ. ඔය දැන් ඔය ලෝක ගිනි ගන්නෙත් ඔය මමත්වයෙන්. මමත්වයේ වැඩි වුණාම සිද්ධ වෙන දේවල් ඔය. පැහැදිලිනේ? යටත් වෙන්නේ නැත්තේත් මමත්වයෙන්, යටත් කරගන්නෙත් මමත්වයෙන්. හැමෝම මමත්වයේ ඇවිස්සුනොත් එකිනෙකාට එකිනෙකා ගහ කොටාගෙන මැරෙනවා පින්නතුනේ. මමත්වයේ නැති කෙනෙක් විතරක් මේ සියලු දේ මත හැර දාලා ඈත කැලේකට ගල් ගුහාවකට ගිහිල්ලා ජීවත් වෙනවා. සටන් වලට මැදි වෙන්නේ නැහෙනි මමත්වය නැති අය පලා යනවා, අයින් වෙනවා. තේරුණානේ? සටන් කළා දිනන දෙයක් නැත්තම් අයින් වෙනවා, පලා යනවා, සටන් කරන්න ඕනේ නැහැ. දැන් පින්නතුනේ නැති දෙයක් ඇති කොට කරගත්ත අවිද්‍යාව දුරු කරගත්තොත් ඔබට හැකියාව ලැබෙනවා මූල බන්ධනය නිදහස් කරන්න. මේ නිදහස් කරන්නේ හිත. තේරුණා නේද? ඔබ නෙමෙයි නිදහස් වෙන්න ඕනේ, හිත. ඔබ ওই විදියටම ඉඳී මැරෙනකම් හිත නිදහස් කරගත්තොත් හිතේ සුවය ඔබට ලබන්න පුළුවන්. ඔබ කියන්නේ කෙනෙක්, සිත කියන්නේ තව එකක්.
සිත නිදහස් කරගන්න. හිත හදාගන්න සචිත්ත පරියෝදපන සචිත සමසිත. ඒක පුත්ත මනුරක්කේ. එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා ගැන හැක් වගේ බලා ගන්නවා වගේ සැලකිල්ලකින් තමන්ගේ හිත ගැන බලන එකයි වැදගත් වෙන්නේ. දහමින් කියා දුන්නු විදියට මගේ හිත මම පිහිටුවා ගත්තාද? දහමින් කියා දුන්නා මෙහි සත්වයෙක් පුජ්‍යලයක් ආත්මයක් කියා ගත හැකි දෙයක් නැත කියලා. ඒ ධර්මයේ මම පිහිටියාද කියලා බලමු. දහමින් කියා දුන්නා ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, තෘෂ්ණාව, තණ්හාව, මාන්නය ඕවා හොඳ නැතයි කියා. ඒ ධර්ම තුල මා පිහිටියාද? දහමින් කියා දුන්නා අපිට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ආදී දස සංයෝජන ධර්මයන් දුරු කරන්නය, ප්‍රහාණය කරන්නය කියා. ඒ ධර්මයේ තුල මා පිහිටියාද? දහමින් කියා දුන්න අතීතය නොගන්න, අනාගතය නොගන්න, වර්තමානයේ නොඇලෙන්න කියා. ඒ දහමේ මා පිහිටියාද? මෙහි ස්ත්‍රියෙක් නැත, පුරුෂයෙක් නැත. සංස්කාර හේතුන්ගෙන් හටගන්නා ලද සුළු කාලයකට පවතින මායාවක් පමණයි මෙහි තියෙන්නේ. මෙහි සත්ත්ව පුජ්‍යල ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැති බව ධර්මයෙන් කියා දුන්නා. මා ඒ ධර්මයේ සිත පිහිටුවා ගත්තාද? මමත්වයේ තුලින් නැගී නොසිට ධර්මයේ තුලින් නැගී හිටියාද?
ධර්මයේ තුල පිහිටීමට අවශ්‍ය කරන්නේ අවබෝධය. අවබෝධය ඇති තරමට තමයි පින්නතුනි ධර්මයේ තුල අපිට පිහිටන්න හැකියාව තියෙන්නේ. මණික වීදුරුයි කියලා දැනගත්ත දවසට මණික විසි කරනවා. මණික වීදුරුයි කියලා දැනගත්ත දවසේ මණික විසි කරනවා. අන්න ඒකයි පින්නතුනි ධර්මය කියන්නේ. මෙහි සත්වයක් ඇත, ආත්මයක් ඇත, පුජ්‍යලයක් ඇත කියලා රැවටිලා ජීවිතේ විඳින විඳවන දුක සම්පූර්ණයෙන් විසි කරලා දානවා. මේ සත්වයක් නැත, පුජ්‍යලයක් නැත, ආත්මයක් කියාගත හැකි දෙයක් නැත. නාමික පුජ්‍යලයක් නැත, ස්ත්‍රියක් නැත, පුරුෂයෙක් නැත. ඉත්ති භාවෝ කිං කෛරා චිත්තම්මේ සුසමා හිතේ. හිත හදාගත්තට පස්සේ, හිත ධර්මයට එක් කරගත්තට පස්සේ මාරය ස්ත්‍රිය පුරුෂය කියලා කතාවක් නැතය. සුද්ධ සංඛාර පුඤ්ඤෝයන් නයිද සත්තුප ලබ්බති. මේ සංස්කාර පිණ්ඩයකට සත්වයා කියන නම, ඊට පස්සේ ස්ත්‍රිය පුරුෂයා කියන නම, ඊට පස්සේ නාමික, ඊට පස්සේ ආගමික, ඊට පස්සේ ජාතික වාර්ගික පුජ්‍යලයා කියන නම ලැබුණා. එහෙම නේද? ඉතින් ඕක කරපින්නගෙන ඉන්නේ ඇයි? තමන්ට ටොක්ක්ක් කන ගන්න ඕන නේද? ඇයි මම මේ දේවල් කරපින්නගෙන ඉන්නේ? එහෙම සිතුවිල්ලක් හරි ආවොත්, හැඟීමක් හරි ආවොත් මොකද කරන්න ඕන? හිස් දෙයක් ලැබුණා හැටියට, කුණු ගොඩක් ලැබුණා හැටියට. දැන් ඔබට කවුරු හරි කෙනෙක් කුණු බෑග් එකක් දුන්නොත් තෑගි වශයෙන්, දුන්නු මිනිස්සයත් පිළිකුල් කරලා, දුන්නු දේත් පිළිකුල් කරලා වීසි කරනවා නේද? ඒ වගේ තමයි පින්නොත්නේ අවිද්‍යා සහගත දෙයක් අපේ ඔළුවට, අපේ මනසට ලං වුණාම ඒක කුණු බෑග් එකක් ප්‍රතික්ෂේප කරනවා වගේම ප්‍රතික්ෂේප කරන්න ඕන. ප්‍රතික්ෂේප වෙන්න ඕන. ඒ ප්‍රතික්ෂේපය සිද්ධ වෙන්නේ ගැටෙන හිතෙන් නෙමෙයි, ආදීනව හිතෙන්. ආදීනවේහි අවිද්‍යා සහගත නම් ඒක අත්හරිනවා. එහෙම ගැටෙනව නෙමෙයි. ගැටෙන හිතක ද්වේෂය තියෙනවා පින්නතුනේ. නමුත් අවබෝධයෙන් අතහරින හිතක ද්වේෂය නැහැ, අතහැරීම විතරයි. දැන් සමහරවිට විහානෝනේ යා දැන් අපිත් එක්ක තරහද කියලා. ඒ කියන්නේ තරහ නැහැ. එහෙනම් අපිත් එක්ක කතා කරන්නේ නැත්තේ වැඩි. හේ යාළු නැති නිසා. තේරුණානේ? තරහ නැහැ. කතා කරන්නේ නැත්තේ මොකද? යාළු නැති නිසා. ඒ කියන්නේ බැඳිලා නැහැ. ඒක හරි. අපි තරහ නැහැ කවුරුත් එක්කවත්. එතකොට වෙනදා වගේ ඇයි අපිත් එක්ක එන්නේ නැත්තේ, කටයුතු කරන්නේ නැත්තේ? යාළු නැහැනේ. ඒකයි. අන්න ඒ සීමාවේ හිටියාම හරි. මේ ලෝකෙ බැඳීම තුළ. ඔබේ හැඟීම් මාත්‍රවල තාම සත්වයා කියන හැඟීම තියෙනවද කියලා බලන්න, ඒක දුරු කරගන්න බලන්න. මේ සංස්කාර පිණ්ඩය ගැනම හිතලා ඒක දුරු කරගන්න. සත්වයා කියන දෙයට බැස ගැනීමට පස්සේ දෙවෙනි පියවර තමයි ස්ත්‍රී පුරුෂය බෙදා ගැනීම. දැන් මේ ලෝකෙට ඉපදුනේ සත්වයෙක්. පැහැදිලිද? පොඩි කාලේ පොඩි එක්කෙනා එයා කවුද කියලාවත් එයා දන්නේ නැහැ.
සත්වයක ඉපදුනේ. සත්වයක ඉපදුනාට පස්සේ බෙදුවා. ඒක සම්මුතියෙන් ගත්තහමත් එහෙමයි, පරමාර්ථයෙන්ුත් එහෙමයි. සත්වයා කියලා ගත්ත තැන ස්ත්‍රී පුරුෂය බෙදා ගන්නවා. ඊට පස්සේ එතනින් ඇති කරන බෙදීම් ටික පින්නතුනේ අප්‍රමාණයි. පින්නතුනේ මේ සමාජයේ මහා බෙදීම් ගොඩක් නේ තියෙන්නේ. ගම් වශයෙන් බෙදලා, පළාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන් බෙදලා, පාසල් වශයෙන් බෙදලා, ආගම් වශයෙන් බෙදලා, එකම පාසල ඇතුලේ නිවාසාන්තර කියලා බෙදලා, ගෙවල් බෙදලා, තාප්ප ගහගෙන වෙන් වෙලා, ඊට පස්සේ කාමර බෙදාගෙන, කාමරේ ඇඳවල් බෙදාගෙන, පිඟම් බෙදාගෙන, කෝප්ප බෙදාගෙන, පුජ්‍යලයෝ නාමික වශයෙන් බෙදාගෙන, ID එකකින් බෙදාගෙන, රටවල් වශයෙන් බෙදාගෙන, පළාත් වශයෙන් බෙදලා නොයෙකුත් බෙදීම් පින්නතුනි මන් දන්නේ බෙදීම් නැත්තේ කොතනද කියලා. අවසානයේ කොණ්ඩෙත් දෙකට බෙදලා නේද තියෙන්නේ. ඒකත් බෙදනවා මොකක් හරි. ඒ නිසා බෙදීම් කියන එක කෙස් ගහෙන් කෙස් ගහට බෙදලා. මොනවද මේ බෙදීම් කියන්නේ? මේ තමයි සත්වයා පහළ වෙච්ච තැන ඇති වෙච්ච දෙයක්. බෙදීම් නැත්තේ රහතුන්ගේ ලෝකයේ තුල පමණයි, ආර්ය ශ්‍රාවකයන්ගේ ලෝකයේ තුල පමණයි. බෙදීම් නැහැ. බෙදන්න නැතුව ජීවත් වෙන්න, ස්වභාවිකව ජීවත් වෙන්න පිටතනේ. බෙදන්න එපා. මේ සමහරලාට පන්සලකට ගියාම කෙනෙක් සමහරලාට කියනවා ස්වාමීන් වහන්සේ මේක පොදු ස්ථානයක් නේ. ඒ කියන්නේ අපි ඔක්කොම එකට අල්ල ගැනීම. සමහරලාට ඒක තව එක්කෙනෙක් මේක අහවල් කෙනාට අයිති පන්සල, කෝවිල, පන්සල. සමහර අය කියනවා මේක පොදු ස්ථානයක්. සමහර අය කියනවා ඇවිල්ලා ආනන්ද හාමුදුරන්ට අයිති ස්ථානයක්. මට කියන්න තියෙන මන් දන්නේ. මේක පොදුයිද කියන්නත් මන් දන්නේ. මේක මගේද කියන්නත් මන් දන්නේ. ඒ කියන්නේ මනුස්සයට මේක අල්ල ගන්න ඕන. පොදුයි කියලා අල්ල ගන්න ඕන. එක්ක කෙනෙකුට අයිති කියලා අල්ල ගන්න ඕන. ඔය එකක්වත් නැතුව තියෙන විදියට තියෙන ඇරියහම ඉවරයිනේ. දැන් ඔබට ගෙදරක් තියෙනවා. ඕක සමහර අය හිතනවා ඒක ඔබේ ගෙදර. නැත්තම් හිතනවා මේක මහත්තයාගේ ගෙදර. මේක කුලී ගෙදර. මේක පරම්පරාවේ අම්මා තාත්තට අයිති ගෙදර තාම. කොහොම නේද තියෙන්නේ ගෙවල් වල බෙදිලා. ඔය ගෙයක්නේ. ඒ ඇති. මිනිස්සු බෙදනවා. ඒකට තමයි පින්නතුනේ අවිද්‍යාව කියලා කියන්නේ. පොළොවෙන් බෙදන්න බෑ, අහසින් බෙදන්න බෑ, සම්මුතියෙන් බෙදා ගන්න පුළුවන්. එනිසා ධර්ම දෙකයි, ලෞකික ධර්ම, ලෞතුරු ධර්ම. ඔබ ලෞකික ධර්මවල ජීවත් වෙනවද? ලෞතුරු ධර්මයට එනවද? ලෞකික ධර්මවල ජීවත් වෙනවද? ලෞතුරු ධර්මයට එනවද? ලෞතුරු ධර්මෙ බෙදීමක් නැහැ.
බෙදීමක් නැති නිසා තමයි පින්නතුනේ අවේදීතයි, ශුන්‍යතයි, අසංකාරිකයි, අකාලිකයි, ලෝකෝත්තරයි, විමුක්ති සහගතයි, අර අපනිහිත කියන ඒ ආසා නැති, කිසිත් ආසා නැති ස්වභාවයෙන් යුක්තයි. හරිම ලස්සනයි පින්නතුනේ. වචන හා සංකේත ඉක්මවා පිහිටිය ධර්මයක්. කොහොමද අවබෝධ කරගන්නේ? නුවණින් තතු දැන ගැනීමෙන්. නුවණින් තතු දැන ගැනීමෙන්. අපි යමක් රැවටුණාද, රැවටිච්ච දේ මගහරව ගන්නේ නුවණින් තතු දැන ගැනීමෙන්. දැන් පින්නතුනේ මේ ලෝකේ ගැන මොන මොන සංකල්ප වලින් ඉතිහාසයේ මිනිස්සු හිටියද? මේ සත්වයාගේ බිහිවීම, මේ ලෝකේ ගැන, විශ්වය ගැන, මහ පොළොව ගැන එක එක කල්පිතවල හිටියනේ. දැනටත් ඉන්නවා. දැක්කේ නැති දේවල් වලට කියනවා කල්පිතයක් කියලා. ප්‍රත්‍යක්ෂ නැති දේවල් වලට කියනවා කල්පිතයක් කියලා. දේව කල්පිත, බ්‍රාහ්මණ කල්පිත කියන දැන් වැඩිම කල්පිත තියෙන්නේ අනිත් ආගමේ කියලා ළඟ නෙමෙයි, මම නම් දකින්නේ බෞද්ධයෝ ළඟ. පුදුම කල්පිත ගොඩක් තියෙන්නේ. අනිත් අය ළඟ තියෙනවා, හැබැයි ඊට වඩා වැඩි බෞද්ධයෝ ළඟ. කල්පනා කරලා හිතිච්ච දෙයක්. දැක ප්‍රත්‍යක්ෂ නොකළ දෙයකට කියනවා කල්පිත. දැන් බුදුරජාණන් වහන්සේ දෙවියෝ දැකලා ප්‍රකාශ කරනවා. හැබැයි ඒක අහගෙන හරි තව මිනිස්සෙකුට ඒ ගැන ඒ විදියට හිතිලා හරි ප්‍රකාශ කරාම ඒකයි තියෙන්නේ කල්පිතයකට. දැන් මම යමක් මේ පොතක තියෙනවා කියලා වෙනතුනේ මම මෙතන බලලා කියනවා. ඒක මම මෙතන මේ පොතේ මෙන්න මේ වගේ සලකුණක් තියෙනවායි කියලා මම මෙතන කියනවා. දැන් මම ඒක දැකලා ප්‍රකාශ කළා. දැන් ඔබ උතන ඉඳගෙන මේක ආයි කියන්න පටන් ගන්නවා. මේ පොතේ එතන සලකුණක් තියෙනවා. මාක් දේශනා කරේ දැක ප්‍රකාශ කිරීම. ඔබ දේශනා කරන ප්‍රකාශ කරන්නේ කල්පිතය. පැහැදිලිනේ? දැකලා නැහැ කල්පිතය. ඒ නිසා ඔය දෙයියෝ හරි කවුරු හරි දැකපු කෙනාට ඒක එයාගේ තමයි, එයාගේ හිත ඇතුලේ තමයි. එයා බොරුවට දැක්කද, ඇත්තට දැක්කද, බොරුවට කිව්වද, මිනිස්සු හදාගන්න කිව්වද, මිනිස්සු පාලනය කරන්න මාර්ගයක් හැටියට ප්‍රකාශයක් කළාද මොනවද දන්නේ නැහැ. මොන චේතනාවෙන් කළාද කියලා දන්නේ නැහැ. ගොඩාක් වෙලාවට මම හිතන්නේ මේ සත්ව වර්ගයාට මේ වගේ ගැඹුරු ධර්ම තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒ මිනිස්සු යම් කිසි අන්ධ භක්තියකින් පාලනය කරන්න ඕන. බයකින් පාලනය කරන්න ඕන. දැන් බුදුදහමෙන් කිව්වයි කියලා මිනිස්සු පාලනය වෙන්නේ නැති දේවල් දෙයියෝ කිව්වයි කියලා කිව්වහම සාත්තර පොලකින් මිනිස්සු පිළිපදිනව නේද? මිනිස්සු පිළිපදිනවා. ඒකට හේතුව අර වැඩි ගැඹුරු ඥානයක් නැති සත්වයා පාලනය කිරීම සඳහා අන්ධ භක්තිය උපයෝගී කරගත යුතුයි. ඒ නිසා මම මේ අන්ධ භක්තික ක්‍රමයන්ට දොස් කියන්නේ නැහැ. ඒවා තුල යම්කිසි අර්ථයක් තියෙන නිසා. මේ ධර්මයේ දේශනා කරන්නේ ඔබට විශිෂ්ට ඥානයක් ඇතේ කියන විශ්වාසයෙන්.
ගැඹුරු නුවණක් ඇතේ කියන විශ්වාසයෙන්. ගැඹුරු නුවණක් නැත්තම් පින්නතුනේ භාවිතා බහුලී කතා වශයෙන් සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ඇසුර, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන එක පුරන්න ඕන. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් අනේ හාමුදුරනේ මං අහනවා තාම මට මේක තේරුන්නේ නැහනේ. මතක තියාගන්න පින්නතුනේ සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවිනි වූ ඥානයේ තියෙන උත්තමයන්නේ. උන්වහන්සේටත් සමහර දරුණු කරුණු වටහා ගන්න බොහෝ කාලයක් මහන්සි වෙන සිද්ධ වුණා. නිවන් මඟ වඩා ගන්න මතක තියාගන්න පින්නතුනේ ඒක දිගට 3 මාසයක් විදර්ශනාවේ භාවනාවේ යෙදුණා. සරියුත් මහරහතන් වහන්සේ. එතකොට ඔබ කවුද? සරියුත් මහරහතන් වහන්සේ හිමාල පර්වතේ නම් අපි හිතන්න ඕන අපි වැලි ගැටයක් කියලා නේ. එහෙනම් අපි කොච්චර මහන්සි වෙන්න ඕනද මේක විදර්ශනා කරන්න ඕනද? ඊළඟට ආනන්ද හාමුදුරුවෝ 45 වසක් බුදුහාරයන් වහන්සේ ළඟ උපස්ථාන කටයුතු කළා. 25 වසක් මෙතන විශාල ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් උපස්ථාන කළා. ඒ 45 වසයෙන් වැඩි ප්‍රමාණයක් උපස්ථාන කළා. එහෙම උපස්ථායකයන්න් වහන්සේලාත් අච්චර ධර්මයේ දන්නවා. වෙනතුන් දන්නවනේ නේද? අප්‍රමාණ වෙහසක් ආනන්ද හාමුදුරුවෝ දරුව මේ අරිහත් භූමිය කියන එක අවබෝධ කර ගැනීමට. මහා සංඝායනාවත් ලෑස්ති වෙලා තියෙන වෙලාවේ රහත් වෙලා මිස එන්න එපා. ආතන් වහන්සේලා විතරයි මේකට ගන්නේ. පුතඥයෝ වැඩක් නැහැනේ. පුහුදුන් භාවයේ ඉඳගෙන කොච්චර දක්ෂ විදියට බණ දැනගත්තත් ඒ මේ පින්නතුනේ මේ මුළු ත්‍රිපිටකයේම පාඩම් කරගෙන අල්ලරේකා වගේ යාට මතක තිබුණායිත් වැඩක් නැහැ. සත්‍ය අවබෝධ නැත්තම්. දර්ශනීක බණක් නෙමේ දේශනා කරන්නේ මතක බණක්නේ. දැන් ওই මහාචාර්යවරු මහා පඬිතුයෝ ටික මාධ්‍යවල කතා කරන ඔක්කොම ටික කතා කරන්නේ දේශනා කරන්නේ මතක බණ. ඒ කියන්නේ මතක තියාගෙන ඇවිල්ලා ප්‍රකාශ කරනවා. ඒකට කියන්නේ මතක බණ. අර ගෙවල් වල මැරෙනකොට කියන එකටත් කියනවා මතක බණ කියලා. ඒත් එයාට පින් කරපු ඒවා මතක් කරලා දෙන නිසා මතක බණ. මෙතෙන්දි පොත්වල තියෙන දේවල්ම මතක්ක තියාගෙන ඇවිල්ලා මතක බණ. දැන් පොත් බලන්න ඕන, පොත්වලින් කරුණු ගන්න ඕන, වචන ගන්න ඕන. හැබැයි ඒ පොතට සීමා නොවිය යුතු ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂතාවයක් වෙන්න ඕන. පොත්වල තියෙන දේවල් හැමදේම ඔළුවේ තියාගන්න ඕනේ. පොතෙන් ගන්න පුළුවන් වැඩේ පොතෙන් ගන්න ඕන, කැල්ලකින් ගන්න පුළුවන් වැඩේ කැල්ලකින් ගන්න ඕන, ෆෝන් එකෙන් ගන්න පුළුවන් වැඩේ ෆෝන් එකෙන් ගන්න ඕන, කම්පියුටරෙන් ගන්න පුළුවන් වැඩේ කම්පියුටරෙන් ගන්න ඕන. අපි එහෙම හැමදේම ඔළුවේ රඳව ගන්න ඕනේ. ඔළුව ෆ්‍රී නිදහස්ව තියාගන්න. ඔබ ළඟ වීරිය තියෙන්න ඕන. උත්සාහය තියෙන්න ඕන. උත්සාහයෙන් ධර්මයේ තුල පිහිටන්න ඕන. ඒකනේ අද ධර්ම ගාථාවේ දේශනා කරේ. ඔබ බලන්න පින්නතුනි මාරයා කුමක් හේතු කරන කොටගෙන ඔබව රඳවාගෙන සිටිනවාද? තේරුණානේ? දැන් අපි මේ රටේ සමහර දේවල් කරාම ඔය අධිකරණයෙන් වගේ අයට පිටරට සංචාර තහනම් කරනවා. තහනම් කළා එක්ක බ්ලැක් ලිස්ට් කළා. එහෙම නැත්නම් මේ પાස්පෝර්ට් එක ගන්නවා. යන්න බෑනේ. මාරයත් ඔහොම වැඩ කරනවා. මාරයත් ඔබට මෙතනින් පිටවීම තහනම් කළා
පාස්පෝර්ට් එක ගත්තොත් මොකද වෙන්නේ? යන්න බෑ. මාරයාගේ පාස්පෝර්ට් එක ගැනීම යනු කවරක්ද? මාරයාට වරදක් කළොත් තමයි මාරයා පාස්පෝර්ට් එක ගන්නේ. මාරයා කියන්නේ නුඹට ඕන නම් නුඹ ඵලයන් මගේ දේවල් සියල්ල තබා. ඔන්න ඕකයි කියන්නේ පින්නතුනේ. නුඹට ඕන නම් නුඹ ඵල මගේ දේවල් සියල්ල තබා. එතකොට මාරයා පාස්පෝර්ට් තියාගෙන ඉන්නවා නම් ඉන්නේ ඇයි කියලා ඔබ දන්නවද? මාරයාගේ දේවල් ඔබ අරන් යයි කියන හේතුව නිසා. එහෙමනම් මාරයාගේ දේවල් සියල්ල ඔබ තබා මේ නිවන් මාර්ගට එන්න ඕන. මොනවද මාරයාගේ දේවල් කියන්නේ? මාරයාගේ දේවල් කියලා කියන්නේ ඔබේ ඔය පංචස්කන්ධේ දරාගෙන ඉන්න. ඕක මාරයට අයිති දෙයක්. ඔබට අයිති දෙයක් නෙමෙයි. තේරුණාද? මාරයාගේ අයිති දෙයක්. දෙවියන්ට අයිති දෙයක් නෙමෙයි. බුදුදහමේ හැටියට දෙවියෝ කියලා නෙමෙයි කියන්නේ. මේ පංචස්කන්ධයට කියන්නේ මාරයාගේ මෙවීමක්, මාරයාට අයිති දෙයක්. එහෙමනම් ඉතින් අරකට එහෙම දෙයක් කාට හරි අයිති දෙයක්. එතකොට ඔබේ ගේ දොර ඔබට නෙමෙයි අයිති. කාටද අයිති? මාරයාට අයිති. මාරයාට අයිති දේවල්. ඔබේ දුවදරුවෝ ඥාති තමන්ගේ පංචස්කන්ධෙත් මාරයාට නම් අයිති. මගේ ඥාතීන්ගේ හරි මගේ දුවදරුවාගේ පංචස්කන්ධ මට අයිති වෙන්නේ කොහොමද? ඒවත් මාරයාට නේ අයිති. රට, ජාතිය, ආගම, වර්ගය සංස්කාර පිණ්ඩයකට සත්වයා කියන නම ලබා දුන්නු වරද. ඒකේ මහත, ඒකේ බලවත් බව තේරෙනව නේද? මාරයාට අයිති සියල්ල තබා යන්න එන්න. බෝධි මූලයේදී බුදුරජාණන් වහන්සේගෙන් විමසනවනේ පින්නතුනේ, ඔබ කොහොමද මේ ලෝකේ නිවනක් හොයාගන්නේ? මටනේ මුළු ලෝකෙම ආйти. කවුද එහෙම කියන්නේ? මාරයා ඇවිල්ලා කිව්වා කියනෝනේ. කොටින්ම ගියතොත් ඔය දරාගෙන ඉන්න ශරීරයත් මටයිනේ ආйти. මාරයා කියන්නේ පින්නතුනේ මැරෙන ධර්මතා. එතකොට මාරයාවෙන් මෙන් උද්දීපනය වෙන්නේ, උපකල්පනය වෙන්නේ මැරෙන ධර්මතා අල්ලගත්ත හිත. හැබැයි ඒ හිතම ප්‍රකාශ කරනවා මේ ධර්මතාවය මේ தත්ත්වයෙන් විනාශ වෙනවා. මේක ඔබට අයිති නෑ කියලා. ඒත් එසේ එය ප්‍රකාශ කරද්දි ඒකට උඩින් අවිද්‍යාව බලවත් වෙනවා. විද්‍යාව පේනවා, ඒකට උඩින් ඒ වුණාට අවිද්‍යාව බලවත් වෙනවා. හරියට පින්නතුනේ මෙන්න මේ වගේ වැඩක්. දැන් සුරාපානය කළාම අපි කොච්චර හරි කියනවා වකුගඩු දිය වෙනවා, liver එක සවුත්තු වෙනවා,
නොයෙකුත් දේවල් මිනිසුන්ට රෝග පීඩාවල් හැදෙනවා මෙහෙමයි කියලා කියනවා. නමුත් ඒ ආදීනමය මේ බොන මිනිස්සුયો දන්නේ නැද්ද? දන්නවා. ඒක ඉක්මවපු තව මොකද්ද ඇල්මක් කැමැත්තක් උද්දීපනය වෙනවා ඒකට. අර සියල්ල දැනගෙන මිනිස්සයා සුරාපානය කරනවා. මත්ද්‍රව්‍ය ගන්නවා. මෙන්න මේකමයි සත්වයාට වෙන්නේ. සත්වයා දන්නවා ඉරිසියා කරන්න හොඳ නැහැ කියලා. ඒක පරදවා යන උද්දීපනයක් වෙනවා. ලෝභ කරන්න හොඳ නැහැ කියලා. ඒක පරදවා යන උද්දීපනයක් වෙනවා. ද්වේෂ හොඳ නැහැ. ඒකටත් එහා දෙයක් වෙනවා. පින්තුනේ කෙලෙස් ගංගාව කියලා කියන්නේ පල්ලෙහාට ගහගෙන යන සැඩ පහරක් වගේ. ඒකට බොහෝ සත්වයා අහු වෙලා මැරෙනවා. දක්ෂයෙක්, සූක්ෂම ඥානයක් තියෙන කෙනෙක්, තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක් බේරෙනවා. හාත්පස නිදහස් දැයි බලන්න හැම පැත්තෙම නිදහස්ත කියලා බලන්න තමන්ගේ හිත. නිදහස් කරගන්න, සැහැල්ලු කරගන්න. සියලු උපාදානයන් බිමින් තබන්න. අතහැර තමන්න. දෘෂ්ටියක් අතහරින්න තව දෘෂ්ටියකට හසු නොවී දෘෂ්ටි නැත්තේ නම් ඔබට විදිය හැක්කේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර දුර වූ තැන ශාන්ත භාවය ප්‍රනීත භාවය සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති ධර්ම රසයයි ඔබට විඳින්න ලැබෙන්නේ. නිබ්බානං පරමං සුඛං මේ නිර්වාණය කියන්නේ පරම සැපය. අහෝ සැපතක් යනුවෙන් මහ රජදරුවෝ උදාන වැයූ මහ නිවනක්, මහ ධර්මතාවයක්. ඔබ ස්ත්‍රියක් නොවෙන්න, පුරුෂයෙක් නොවෙන්න, සත්වයෙක් නොවෙන්න, දහමට අනුව ඔබ හැඩගැහෙන්න. ඔබටමයි ඔබේ හැඩේ වෙනස් කරගත හැක්කේ.
වචන නැති සංකේත නැති උදාහරණ නැති ඒ සියල්ල ඉක්මවා පවතින ධර්මයක් ගැන අපි හැමදාම වචන සංකේත උදාහරණ යොදමින් දේශනා කරනවා. ඒ නිසා මේ වචන සංකේත උදාහරණවල ඇත්තේ මහා බොරුවක්. කිසිම ඇත්තක් නැහැ. මහා බොරුවක් තියෙන්නේ. ඒ නිසා කාටවත් මේ ලෝකේ වචන වලින් ලියන්නත් බෑ උතුම් වූ දහම් පදය නිර්වාණය කියන්නත් බෑ. සංකේත වලින් පෙන්වන්නත් බෑ. සටහන් වලින් කියා දෙන්නත් බෑ. මම ඇතුළු ඔක්කොම මේ වචන වලින් කතා කරන පිරිස කරන්නේ බොරුවක්, වංචාවක් වෙනතුනේ. ඇයි මේ වංචාව කරන්නේ? වෙන කරන්න දෙයක් නැති නිසා. වංචාවක් නොවන දෙයක් මේ ලෝකේ කරන්න බෑ. හැමදේම වංචනික දේවල් තියෙන්නේ. සම්මුති දේවල් තියෙන්නේ. රැවටීම්නේ වංචනිකයි කියලා කියන්නේ. රැවටීමට කියන දෙයට තමයි වංචාව කියන වචනේ පාවිච්චි කරන්නේ. රැවටීම් කරන්නේ. දැන් මේ වචන වලින් මොකද්ද කරන්නේ? ඔබ රවට්ටනවා. මේ වචන වලින් මිනිස්සුන්ට තරහ ගස්සන්න පුළුවන්. ඒකත් රැවටීමක්. හිතාමතා තරහ ගස්සන්න පුළුවන්. කරුණාව දයාව ඇති කරන්න පුළුවන්. ඒකත් රැවටීමක්. නම්මුනාම දෙන්න පුළුවන්. ඒක රැවටීමක්. රවට්ටනවා, දිරි ගන්නනවා කියලා කියන්නේ. වචන වලින් කළ හැක්කේ රැවටීමක් පමණයි. මේ වචන සංකේත ඉක්මවා තියෙන අපනිහිත ශුන්්‍යත අකාලික අවේදීත නිවන ගැන කතා කරන්න බෑ. ඒ රැවටීම් සහගත වචන ටිකක්. දැන් මේක අහුවට පස්සේ ඔබ ගත්තේ මොකක්ද? ඒක තමයි වැදගත් වෙන්නේ. වචන වලින් ඇත්ත කියන කොයි බහරි තැනක් තියෙනවනම් මට කියන්න. මම ඒක පිළිගන්නේ නැහැ. වචන වලින් ඇත්ත කියන, සංකේත වලින් ඇත්ත කියන, සටහන් වලින් ඇත්ත කියන තැන වචන කියන්නේ බොරුවක්. වචන වලින් කතා කරන ඕනම දෙයක් බොරුවක්. සෑම පදයක්ම බොරුවක්. ඇයි බොරුවක් කියන්නේ? වචනේ කියන්නේ මායාවක්. මායාවක් කියන්නේ මවා ගැනීමක්. දැන් සිංහල බස ඔබගේ මනස, ඔබගේ ඔළුව, මොලේ දත්ත මවාගෙන තියෙනවා. ඒ නිසා ඔබට තේරෙනවා. ඔබ බුරුම බස, රෂියන්, යුක්‍රේන් වගේ බසක් ඔබ ඔළුවේ මවාගෙන නැහනේ. දැන් ඔබ මේ දවස්වල බලනවා මොනෝදෝ සරබර අපි දන්නේ. ඇයි? මවා ගැනීම අපි තුල නෑ. ඉතින් වචන වලින් ජීවිතේ තේරුම් ගන්න, දහම තේරුම් ගන්න උත්සාහ කරන එක මෝඩකමක්. වචන ඉක්මවා පවතිනක් කියලා හැමතිස්සෙම මතක තියාගන්න. එහෙත් මේ වචන භාවිතා කරමින් යම් සද්ධර්ම අවබෝධය ලත් ආර්ය උත්තමේ මේ ධර්මයේ දේශනා කරන ලෝකානුකම්පාවෙන්
ඒ උත්තමයෝම ඒ වචනවල තියෙන නිස්සාර භාවය බොරුව කියා දෙනවා. ඒ අය විතරයි. අනිත් අය කියන්නේ මේක හරි, මේක ඇත්ත, මේක පිළිගන්න, මේක පිළිපදින්න, මෙහෙම ඉන්නෝ දෙයියෝ ඉන්නෝ භූතයෝ ඉන්නෝ මේව පිළිපදින්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. වචනවල බැසගත් අය, ඒගොල්ලෝ අදහන්න, ඒගොල්ලෝ යදින්න, ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන්න, ඒ තමයි වචනවල බැසගත් අය. බලනකොට මේ යදලා තියෙන්නේ, ප්‍රාර්ථනා කරලා තියෙන්නේ, එයා අදහලා තියෙන්නේ, අනිත් අයට අදහන්න කියන්නේ ඔක්කොම හීන. හීන අදහන්න කියනවා. මිනිසයා උප්පත්තියෙන්ම දියුණුවයි. උපන්න දවසේ ඉඳලාම පුතේ ඔබ ශ්‍රේෂ්ඨ දුප්පතෙක් වේයන්, කොහොම හරි ශ්‍රේෂ්ඨ දුප්පතෙක් වේයන් කියා අපිට මාර්ගය පෙන්වනවා. සත්වයා ලොකු වෙන්න මහා දුප්පතෙක් වුණා. ඔබ නම් කිය දියුණු වුණා කියලා. මං කියන්නේ දුප්පතෙක් වුණා. ලෝකෙම විනාශ කරන්න අව්‍ය ආයුධ හදාගෙන රටවල් දුප්පත් වෙනවා. ලෝකෙම විනාශ කරන්න අව්‍ය ආයුධ හදාගෙන දුප්පත් වෙනවා. මානසික සහනය, විවේකය, සුවතාවය නැති කරගෙන දුප්පත් වෙනවා. අවිද්‍යාවෙන් ඔළුව පුරෝගන මිනිස්සු දුප්පත් වෙනවා. ජූතක බමුණා වගේ. මේ භෞතිකවාදීත්වයක් නෙමෙයි, ආධ්‍යාත්මික වශයෙන් ගත යුත්තක්, තේරුම් ගත යුත්තක්. මේ ආධ්‍යාත්මික වශයෙන් දෙසූ ධර්මයේ භෞතිකවාදීත්වයට සම්බන්ධ කරාම තමයි මිනිස්සයෝ සොහොන් පෙල්ල වගේ වෙනවා. එලවත් නැහැ, මෙලවත් නැහැ. ධර්මයේ වර්ධවා ගත්ත අය පෙන්නනෝනේ බුදුහාමුදුරු සොහොන් පෙල්ල වගේ කියලා. සොහොන් පෙල්ල කියන්නේ මොකද්ද? දෙපැත්තම ගිනි තියලා තියෙන පන්දමකට තමයි සොහොන් පෙල්ල කියන්නේ. සොහොනවල වල ගහලා තියෙන ආලෝක ධාරාවකට මේ පන්දමකට කියන නම සොහොන් පෙල්ල. දෙපැත්තම ගිනි ගන්නවා. තමන්ගේ නොවන දේවල් සියල්ල මතහැර නිශ්චලව සංසුන්ව බලා සිටින්න. ඔබට මේ මොහොතේ නිර්වාණය සපත් වෙනවා ඇති, ලැබෙනවා ඇති. ඔබේ නොවන දේවල් සියල්ල අතහරින්න එච්චරයි. වචන වලට ඇවිල්ලා බොරු කියනවා, වචන නැතුව ධර්මයේ රස විඳිනවා. මේ මම කරන වැඩේ මං කිව්වේ. වචන වලට ඇවිල්ලා බොරු කියනවා, වචන නැතුව ධර්මයේ රස විඳිනවා. මටම එපා වෙලා තියෙන බොරු කියලා සද්ද නැතුව ඉන්නම තමයි හිතෙන්නේ. සමහර මිනිස්සුන්ට මේ වචන තේරුම් ගන්නවත් බෑ පෙන්නතුනේ. මේ වචන බරසාර වැඩි. ගැඹුරු සංවේදීතාවයක් නැත්තම් වචන වලින් දක්වන
ගැඹුරු ආකල්ප මිනිස්සුන්ට අඳුන ගන්න බෑ. ස්වභාවිකව කියවෙන දේවල් මිනිස්සුන්ට හඳුන ගන්න බෑ. ගැඹුරු සංවේදීතාවයක් තියෙනවා. ඉතින් අපි මේක දේශනාවක් හැටියට කරන්න ඉතින් වචන හොයා ගන්න ඕන. ඉතින් වචන ටිකක් එක්ක කතා කිරීම සඳහා ඊළඟට කයිවාරුවක් ගහන්න ඕන. කයිවාරුවක් ගහන්න ඕන ටික වෙලා කල්පනා කරලා මොකක් හරි සූත්‍ර ගොඩක් තියෙනවා. ඉතින් සූත්‍රයක් ඇදලා ගන්නවා. එහෙම නැත්නම් කයිවාරුව ටිකක් දික්කස ගන්න මේ 550 ජාතක කතාවක් ඇදලා ගන්නවා. කයිවාරුව නියෝන. එහෙම නැත්නම් ඉතින් අතීත කතාවක් ඕන. නැත්නම් ඉතින් දේශපාලනට හරි කාට හරි බනින්න ඕන. නැත්නම් තව කාගේ හරි සිද්ධියක් හරි ඉතින් කියන්න ඕන නේද? කයිවාරුවනේ ඕන. වචනනේ ඕන. ඒ දේශනාවක් නේ. වචන කියවුන් නැත්නම් දේශනාවක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න පිටතට නිහඬ දේශනාවකුත් තියෙනවා. නිහඬ දේශනාවකුත් මේ ලෝකේ තියෙනවා. අන්නේ දේශනාවට ඔබ ඇහුම්කන් දෙන්න. ශබ්ද දේශනාව පමණක් නෙමෙයි මේ ලෝකේ නිහඬ දේශනාත් ඇත.
ධර්මයේ තවත් පැහැදිලි නැත්නම් අපි තවත් වචන භාවිතා කරමින් ඉගෙන ගමු, තේරුම් කරගමු. දැන් බලන්න අපිට නිරෝධ කරන්න කියපු ධර්ම හැම මොහොතකම මතක් කරගන්න තමන් මේ ධර්මයේ පිහිටනකොට දැන් බලන්න කර්ම නිරෝධ කරන්න තියෙනවා. සංඥා නිරෝධ කරන්න කියලා තියෙන්නේ. සංකාර නිරෝධ කරන්න තියෙන, සිතුවිලි සිත නිරෝධ කරන්න තියෙන, ප්‍රහාණ කරන්න තියෙන. ඔන්න ඔය වශයෙන් මතක තියාගන්න ප්‍රහාණය කරන්න, නිරෝධ කරන්න අපිට ඉගැන්වූ කරුණු. මේ මොහොතේ තමන් ඉන්න ස්වභාවය බලලා මේක බුදුහාමුදුරු නිරෝධ කරන්න කියපු කරුණක් නේද? මේකෙන් නිදහස් වෙන්න කියලා නේද අපිට තියෙන්නේ කියලා කටයුතු කරන්න. ධර්මය වෙනුවෙන් මිය යන්න කැමති කෙනෙක්ම ධර්මය අවබෝධ කරගන්නේ. පින්තුනි ධර්මය වෙනුවෙන් මිය ගියපු කෙනෙකුට තමයි ආර්ය භූමියටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ. ධර්මය වෙනුවෙන් මියදිච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ 35 දී ධර්මය වෙනුවෙන් මිය ගියා. පිරිනුවන් පෑවා. 80 නෙමෙයි 35 දී ධර්මය වෙනුවෙන් මිය ගියා. මං අවුරුදු 21 දී ධර්මය වෙනුවෙන් මිය ගියා. වයස 21 දී ධර්මය වෙනුවෙන් මිය ගියා. දැන් ඉතින් අර රොඩ්ඩ රූකඩේ ඇවිදිනවා. ඒකට ඉතින් කන්න දෙන්න ඕන, බොන්න දෙන්න ඕන, නිදා ගන්න ඕන, අවදි වෙන්න ඕන, බෙහෙත් දෙන්න ඕන. ඒකේ ඉතින් නඩත්තු ටිකක් තියෙනවා. ඉතින් එක හොල්මන් වැඩ තියෙනවා ඉතින්. ඇස් දුර්වල නම් කණ්ණාඩි හදන්න ඕන, ඇඳුම් අඳින්න ඕන, හොදන්න ඕන, හබන් ගන්න ඕන, තියන්න ඕන. ඉතින් තුවාලයක් පරිහරණය කරනවා වගේ මේකට පලස්තරාල වල තියාගන්න ඕන. ඒක රොඩ්ඩ. ඒ රොඩ්ඩේ පැවැත්ම අර දර්ශනයට ගලපන්න බෑ. ඒක රොඩ්ඩ. මිනිස්සෙක් හිතන්නේ මේ තමන්ගේ මනසමයි ඔක්කොම කරන්නේ කියලා. නෑ, මනස නෙමෙයි. මේ භෞතික වාදී ශරීර ස්වභාවයක් තියෙනවා. ඒක ගහක් වගේ. ගස් කොළන් වලත් තියෙනවා පැවැත්මක්, තියෙනවා වර්ධනයක්, තියෙනවා ගෙඩි මල් හට ගන්නවා. ඒ ගහක ස්වභාවය. ආර්ය භූමියටපත් වෙලා ගේට අර මහා ලතා පළඳනා වැනි පළඳනාවල් පැලඳුවා, දරු මල්ලෝ හැදුවා, දම්පින්කම් කළා, යුතුයකම් ඉෂ්ට කළා. නමුත් ආර්ය භූමියේ උත්තමය. සත්‍ය අවබෝධය ගිහි ජීවිතයේ සිටගෙනද කළ හැකිද කියලා බුදුහාමුදුරගේ ආනන්ද පස්තායකයන්න් වහන්සේ විමසුවාම ප්‍රකාශ කරේ පුළුවන් මහණෙනි, පුළුවන් ආනන්ද. ගිහි ජීවිතයේ ඉඳගෙනත් මේ සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මහණ වෙන්නේ ඉක්මන් කරගන්න. ගිහි ජීවිතයේදී මග හැරෙන්නේ මහණ වුණාම අනිවාර්යෙන් කරගනීනේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලා ලොකු පොරොන්දුවක් දීලා මහණ වෙන්නේ. පොරොන්දුව දීලා මම හිතන්නේ හැරෙනකොටම පොරොන්දුව අමතකයි.
ඔයත් මේ භාවනා මධ්‍යස්ථානයට ඇතුල් වෙනකොට මේ පුටුවේ වාඩි වෙනකොටත් හැමදාම හිතන්න සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. මම මේ පුටුවේ වාඩි වෙන්නේ සියලු දුක් වලින් නිදහස් වීමටයි. සත්‍ය අවබෝධය පිණිසයි. ඒක ඔබටත් සුදුසුයි කියලා කියන්නේ. ධම්මස්සවන කාලෝ අයං බදන්තා මම ධර්ම ශ්‍රවණය කරන කාලයයි. මේක භික්ෂුන් වහන්සේ නෙමෙයි කියන්න ඕන තමයි. gedara වුණත් කමන්නේ ධර්මයේ හිත අහන වෙලාවට ධම්මස්සවන කාලෝ කියලා හිතන්න මේ මම ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවයි. ඒක පූර්ව කෘත්‍යයක් වෙනවා. ඊට පස්සේ වෙන ආකල්ප සිතුවිලි වලට එන්නේ නැහැ. තමන්ගේ తত্ত্বය තමන්ගේ ධර්ම අවබෝධ ස්වභාවය මෙනෙහි කරගන්න ඕන. අන්න ඒකට කියන ධර්මයේ මෙනෙහි කරගන්නවා කියලා. එතකොට එයාගේ දර්ශනය පැවැත්ම වෙනම ස්වභාවයකින් පටන් ගන්න යනවා. යම් බියක් තැති ගැනීමක් අපහැදිලිතාවයක් පසුබැස්මක් ඇති වුණාම යුද්ධයට යන අය ඒගොල්ලන්ගේ කොඩිය දිහා බලනවලු. එතකොට හිතේ ශක්තිය ඇති කරගන්නවලු. බුදුදහමේ පින්නතුනේ අපි මේ යන ගමනේදී අපිට ශක්තිය අපි ලබා ගන්නේ ධර්මයේ මෙනෙහි කරලා. ධර්මයේ දිහා බලලා බුද්ධ ආදී මහෝත්තමයෝ ආදර්ශයට අරගෙන පෙර මහරහතුන් වහන්සේලා කර කැපවීම පිළිබඳව හිතලා සුළු වීරයකට නම් සත්‍ය අවබෝධ වන්නේ නැත. මහා වීරයකටයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඉතින් පින්නතුනේ අපි ධර්මයේ දේශනා කරලා තියෙනවා ඔබ ගමන් මගේ යන්න ඕන. අපි මාර්ග උපදේශකයෝ ඔබ ඒ ගමන යන අය ඔබ දකින නිවනක් ඔබ දකින දහමක් ඔබටමයි පිහිට පිළිසරණ පිණිස පවතින. ඒක අපට නෙමෙයි. පන්සලට උවමනාවට නිවන් දකින්න යන්න එපා. සත්‍ය අවබෝධයට එන්න ලෑස්ති වෙන්න එපා. ඔබට උවමනාවෙන් ඔබ ධර්මය අහන්න ඕන. ඔබම ගලවා ගැනීමේ වගකීම ඔබට තියෙනවා. තේරෙන්නේ නැහැ කියන එකට උත්තරේ ඔබ ළඟමයි තියෙන්නේ. තේරුම් ගන්න ඕන. තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න ඕන. බුද්ධ ආදී මහෞත්මය කවුරුත්ම කියලා දෙන්නේ නැතුව තේරුම් ගත්තා. අපිට ටිකක් කියලා දීලා තියෙනවා. එතනින් එහාට පොඩ්ඩක් තේරුම් ගැනීමයි තියෙන්නේ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන. සියල්ල කියලා දුන්නොත් ඒක හරියට පින්නතුනේ සියල්ල හම්බ කරලා අම්මලා තාත්තලා දරුවන්ට දෙන්නේ අන්න ඒ වගේ වෙනවා. දැන් මේ රටේ මිනිස්සු දුප්පත් කියලා අපි හිතනවා. අපි එකපාරටම රජයක් කල්පනා කරනවා නෑ ඔක්කොම මිනිස්සුන්ට වාහනයකුයි හොඳ දෙමහල් ගේකුයි හදලා දෙන්න ඕන ඉඩම් දෙන්න ඕන ඔක්කොටම දෙනවා කෝටි දෙකකටම දෙනවා ඉඩම් කෝටි දෙකක් ඉඩම් කෝටි දෙකක් වාහන දෙනවා. මං අහන්නේ මිනිස්සු පොසත්ද? ඒ නැත්නම් තමන්ගේ දරුවා වෙනුවෙන් ඔක්කොම ජීවිත කාලෙම යාට පවතින්නට උවමනා කරන මාසෙට මෙච්චර ගාණක් ලක්ෂ ගාණක් වීදම් කරන්න ධනයක් රැස් කරලා තැන්පත් කරලා දෙනවා. එයා පොසත්ද?
එයා දියුණුද පරිපූර්ණද නෑ. අන්න ඒ වගේ කරගන්න එපා පින්නතුනේ. හාමුදුරු කෙනෙක් ඔක්කොම ධර්ම ටික කියලා දීලා ඔබ වටේ ගොඩ ගැහුවයි කියලා ඔබ ධර්මයෙන් පරිපූර්ණ වූ කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔබ ධර්මයේ සොයා ගන්නකම්. කූඩුවක හැදී වැඩෙන කුරුල්ලෙක් දිගටම අම්මා තාත්තා අනුකම්පා කරලා මේ කූඩුවටම කෑම ගෙනල්ලා දෙනවා කන්න. අපිටත් ඉතින් කරදරයක් නැහැනේ කියලා ගෙනල්ලා දෙනවා. නමුත් හරි කුරුල්ලෙක් විසින් කරන වැඩක් නෙමෙයි ඒක. හරි කුරුල්ලෙක් නම් කරන්නේ මිනිහා ගාන්ට හැදී වැඩි පියාපත් ගාන්ට ප්‍රමාණවත් ආපු ගමන් මොකද කරන්නේ? කූඩුවෙන් එළියට ඇදලා දානවා. එළියට ඇදලා දාලා යාර පියාසර කරන්න ඉඩ දෙනවා. බොහෝම අමාරුවෙන් ටිකෙන් ටික පියාසර කරලා වැටි හරි මෙහි වැඩි කොහොම හරි අන්න එයා ගමනක් යන්න පටන් ගන්නවා. අපිත් එහෙමයි. අපිත් හෙමින් ඇවිදලා ඇවිදින්න පටන් ගත්තා. දැන් හොඳින් ඇවිදගෙන යනවා. අර ඒ වගේ පින්නතුනේ තමන්ගේ ධර්මයේ මාර්ගය තමන් ස්වාධීනව ඇවිදින්න පුරුදු පුහුණු වෙන්න ඕන. ස්වාධීනව ඇවිදින්න පුරුදු පුහුණු වෙන්න ඕන. ඒක තමන්ට අයිති වගකීමක්. අප දේශනා කරපු කරුණු පමණක් නෙමෙයි අලුතෙන් කරුණු පවා සොයා ගැනීමේ වගකීම ඔබ සතුයි. ඔය රහතන් වහන්සේලා පවා දේශනා කරපු ගාථා තියෙනවා. ඔය විසාකාව පවා දේශනා කරපු ගාථා ධම්මපදයේ තියෙනවා. ඒව බුදුරජාණන් වහන්සේ අනුමත කළා. අන්න ඒ වගේ ධර්ම කරුණු තමාටම පහළ වෙන දවසක් ඇති වෙන්න ඕන. ඔබ හාත්පස පරිපූර්ණ වෙන්න පරිපූර්ණ නොවුනා නම් මට නොපෙනෙන සැඟවිච්ච ක්ලේශයක් උපාදානයක් මේකේ කොහේ හරි කොතනක හරි තියෙනවා කියලා කල්පනා කරා. හරියට ගෙදර පොඩි ගඳක් එනවා නම් මොකක් හරි එකක් කුණු වෙච්ච තැනක් කොහේ හරි තියෙනවා කියලා සංඥාවක් නේකෙන් දෙන්නේ. හැබැයි පේන්නේ නැහැ. හැබැයි ගඳක් තියෙනවා. අර ඒ වගේ සමහර අය කියනවා අනේ ආඳුරු මං තාම දැක්කේ නෑ ධර්මයේ වුණාට මොකද්දෝ තියෙනවා කියලා අහුවෙනවා. සැඟවිච්ච තැනක පුටුවක් අස්සේ කබඩ් එකක් අස්සේ තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. දැන් මටත් එහෙම සිද්ධියක් වෙලා මම සිවිලි මොඩ හොයනවා, ඇඳපළු වල හොයනවා, හැම තැනම හොයනවා හොයාගන්න බෑ මේ ඊටාම තද බල ගඳ. තේරුණාද වෙනතුන නොහිතන තැන්වලනේ තියෙන්නේ. ඔන්න කෙලෙසුත් ඔන්න ඔහමයි හොයාගන්න බැරි වෙන්නේ. ඉතින් තව අයට කියලාත් හොයනවා, ඒ අයටත් හොයාගන්න බෑ. අවසානයේ මේ ගඳ එන ස්වභාවයෙන් නිකන් ඉව අල්ලගෙන ගියා. මේ උළුවස්ස ළඟින් යනකොට මෙතනින් පොඩක් ගඳ වැඩි ආදි වශයෙන් දැන් මේ යනවා මේ නාහේ ඔස්සේ. දැන් මේ ඇහෙන්නේ බැලුවේ. දැන් ටිකක් නාහෙට බර කරලා දැන් යනවා. මෙතෙන්දී වැඩිපුර එනවා. මේ අතට ඉන්නකොට මෙහෙම එනවා. ආදි වශයෙන් බැලුවාම ටිකක් මේ හිමින් සැරේ තේරුණා මේ ලයිට් ස්විච් එකක් ළඟින් මේක එන්නේ කියලා. අන්න ඊට පස්සේ ගලවලා බැලුවා ලයිට් ස්විච් එක. ස්විච් එක බලනකොට අර බටේ දිගේ හූනෙක් ඇවිල්ලා ඌ එතෙන්ට ඇවිල්ලා අර කරන්ට් එක වැදිලා නැති වෙලා. ඒකේ තමයි මේ තද බල ගඳ. කවුද හිතන්නේ ලයිට් ස්විච් එක ආස්සේ හතෙක් මැරිලා ඉන්නවා කියලා. අන්න ඒ වගේ පින්නතුනේ ඔබේ ජීවිතේ ඔය ගඳ ගහන දේ නොහිතන තැනක හැංගිවිලා දෙනවා. ඉතින් හරිය ලොකු යුද්ධයක් යෙදුවා. සිවිලිමෙත් බලලා, බිමත් බලලා, උඩත් බලලා, මෙට්ට ඔකොට්ට ඔක්කොමත් පෙරලලා, කබඩ් ඒව මේව තියෙන ඔය තියෙන ඔක්කොම පෙරලලා බලලා, තියෙන කෝප පිඟන් ඔක්කොමත් පෙරලලා බලලා තමයි හැබැයි අතන අහුවෙන්නේ. අන්න ඒකයි වැදගත්. ඒ නිසා ඔබත් හොයාගෙන යන්න. ඉතින් හරක කියන්න එපා. මම මෙච්චර හෙව්වා මට හොයාගන්න බැරි වුණානේ. තා පොඩ්ඩක් හොයන්න. තේරුණා නේද? තා පොඩ්ඩක් හොයන්න. අනේ එච්චර නම් බෑ මට මහන්සි. එහෙනම් ඉතින් ගඳ ගහ ඉන්න.
කිඹුලෙක් පස්සෙන් එලවගෙන එනකොට පීනන මිනිස්සෙක් වගේ පීනන්න ඕන. අනේ දැන් මට මහන්සි කියලා නතර වෙන්න බෑ. හිස ගිනි ගත්තේකු මිනිස්සු ටිකක් නිවාගෙන ගිහිල්ලා දැන් මහන්සි අනිත් ටික මං හෙට උදේ නැගිටලා නිවනවා කියලා. එහෙම නිදා කරන්න බෑ. අප්‍රමාදීව ඒ ලෙස නිවා දමන්න ඕන. අන්න ඒකයි බුදුදහමේ තියෙන උපදේශය. ඒ නිසා මහන්සිය වෙහෙස ඒව බල්ලා වැඩ කරන්න බෑ. ධානමතෝ සතිමතෝ කියන වචන පාවිච්චි කරේ ඒකට. දැන් පින්නතුනේ මේ අපි මේ ධර්මයේ දේශනා කරන්නේ වීරිය අඩුම, බලය අඩුම පිරිස හැටියට සලකන පිරිසටනේ. ඒ තමයි ඔබ වැනි කාන්තාව. උපති කාන්තා ශරීරයේ තියෙන අයට ලෝක බ්‍රාහ්මණයෝ සලකන්නේ මොලේ අඩු, ප්‍රඥාව අඩු පිරිසක්. දෑගුල් නුවණක් තියෙන පිරිසක්. ඒගොල්ලන්ට දෑතේ රස්සාවක් කරන පොඩි දෙයකට වගේ දෙයක් ඊතර දෑති වැඩක් කරනවා ඇරෙන්න ගැඹුරු දෙයක් කරන්න බැරි පිරිසක් හැටියට පිරිසක් දැන් ඒක විද්‍යාඥයෝ පරීක්ෂණය කරලා තියෙනවා. කාන්තාවන්ගේ මොළය සහ පිරිමින්ගේ මොළේ ක්‍රියාකාරීත්වය. ඒකේ සටහන් වෙලා තියෙන්නේ මෙහෙමයි. කාන්තාවන්ගේ මොළේ පුංචි තාරකා ගොඩාක් තියෙනවා. හරිද? ඒ මොළේ ක්‍රියාකාරීත්වය වෙන තැන් පෙන්නලා තියෙන විදිය. පිරිමින්ගේ මොලේ තාරකා ගොඩාක් නැහැ. තාරකා කීපයයි තියෙන. ඒ තාරකා කීපේ හරි ප්‍රබලයි, ආලෝකවත්. ඒ කියන්නේ යම්කිසි එක කාරණයකට ફોકસ කරොත් ඒ කාරණේ ටිකක් පුළුල්ව බරපතලව හිතීමේ හැකියාව පිරිමියට තියෙනවා. කාන්තාව චූටි බල්බ් ටිකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ යම්කිසි දෙයක් ගැන එනවා. නමුත් ඒකේ අර විසරද භාවයට එකෙන් යන්නේ නැහැ. ටික පොඩි කාරණා 1000ක් විතර යාට පුළුවන් කරන්න. පිරිමියට කාරණා 3යි 4යි 2යි ඒකේ තද්ද බලම ફોકસ කරනවා යා ඒක. තේරෙනවනේ? ඉතින් ඒක නිසා මේ අපි කරන්නේ මේ මහා ප්‍රාතිහාරය. ඉබ්බෝ ටික තරඟයට යවලා හාව ගෙදර නිදාගනිද්දී ඉබ්බෝ ටික ජයග්‍රහණයට මේපත් කරන එක අපි මේ කරන්නේ. ඇත්තටම ඇත්ත. පිරිමින්ට උත්සාහයක් යෙදුනොත් එහෙම කාන්තාවක් යෙදෙන කාලයත් එක්ක බැලුවොත් කාන්තාවක් අවුරුද්දක් මහන්සි වෙනවා නම් පිරිමියෙක් එක මාස 2ක් 3ක් මහන්සි වීමෙන් එයාට දකින්න පුළුවන්. සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. මොකද පිරිමියාගේ ඒකට අවශ්‍ය කරන වේගය, වීරිය, බලය වැඩි. කොහොමත් ගොඩක් කාන්තාව දන්නව කොහොමත් පිරිමියෙක් කියන කෙනා හැම අතකින්ම ශාරීරික බලයනොත් වැඩිනේ නේද? ඒක මේ කාන්තා පිරිමි කියලා බෙදනව නෙමෙයි. ඒක ස්වභාවයෙන්. වේගවත් තීරණ ගැනීම වල හරි මේ ඉන්නේ පිරිමි අය. ගොඩාක් දේවල් වලට මේ කාන්තාව පසුව තමයි එක් කරලා තියෙන්නේ. නැත්තම් ඒවට දැම්මේ නෑ කාන්තාව ගොඩක් වෙලාට. ඔය ගුවන් යානා පදවන ඒවට දැම්මේ නෑ. වාහන පදවන ඒවටත් ඔය පසු කාලීනවනේ එන්නේ. හැබැයි බැරි කමක් නැහැ. හුරු වෙන්න පුළුවන්. ශාසන ධර්මයේ විශාල ප්‍රමාණයක් ඉතින් පිරිමි මේක මුල් කරගෙන මූලාධිපත්‍ය අරගෙන බණ කියලා දේශනා කරලා මේ ප්‍රමුඛතාවයේ තියෙන පිරිමි අයනේ. ඉතින් ඒ නිසා ඔබ විශේෂයෙන් වැඩිපුර මහන්සි වෙන්න. ඔබ දුර්වලයි කියලා කොන් කරපු පිරිසක් අපි. ඒ නිසා අපි මේකට ගොඩක් මහන්සි වෙන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. වචන නැති තැනකට මං කොහොමද ඔබ වචන නැතුව අරන් යන්නේ? රූපයක් නැති තැනක් කොහොමද මම ඒක රූපෙකින් පෙන්වන්නේ? දිශාවක් නොමැති තැනක් දිශාවක් වශයෙන් පෙන්වන්නේ කොහොමද? අන්න ඒක ඔබ අවබෝධ කරගන්න, මහන්සි වෙන්න, තේරුම් ගන්න ඔබේම ආකෘතියකට ආකාරයකට. තර්ක කරන්න බෑනේ, සංවාද කරන්න බෑ. මොකද සංකේත නැති ධර්මතාවයක් කොහොමද සංවාද කරන්නේ? ඕකනම් අවබෝධ කළ නොහැකි ධර්මතාවයක් කියලා කොටසකට හිතෙද්දී කොටසක් හිතුවා නෑ මේක මට අවබෝධ කළ හැකි කියලා. අන්න ඒක නිසා මේ විශිෂ්ට ධර්මයේ, ලෝකෝත්තර ධර්මයේ විශිෂ්ට ආකාරයකින් අවබෝධ කළා. එහෙනම් බොරු ටික අවසන්.
හරියට පින්නතුනේ කසායක් තැම්බෝ වගේ කරන්න ඕන. කසායක් තැම්බුවාම කරන්නේ ඒ දඬු වල තියෙන සාරය අරගෙන අර දාපු මුල් මල් ඔක්කොම ටික හැලියෙන් පෙරලා අයින් කර ගන්නවානේ වතුර ටික. අරගෙන මුල් ටික බොන්නේ නෑ. මුල් ටික එහෙවම තියෙන ඒකේ සාරය අරගෙන බොනවා. අන්න එතකොට ලෙඩේ සනීප වෙනවා. ඒක තමයි කසාය තැම්බිල්ල. වචනත් එහෙමයි. මේ වචන ටික මුල් දඬු ටික හැටියට සලකන්න. ඒත් මේ වචන ටිකෙන් ඇදලා ගන්න මෙතෙක් වෙලා ආනන්ද හඳුරු දේශනා කරපු සාරය ඇදලා ගන්න. සාරය ටික බොන්න අර මුල් දඬු ටික විසි කරන්න. සමහර අය මුල් දඬු කාලා මෙන්න හිර කරගෙන එනවා. යන බලනකොට මුල් කාලා දෙන්නේ. කසාය ටික විසි කරලා මුල් ටික කාලා. නෙමෙයි මුල් දඬු ටික විසි කරන්න. සාරය ගන්න. මොකද්ද මේ තෙක් වෙලා කතා කරපු සාරය? ඒ සාරය Tamanගේ ජීවිතයට ජීර්ණය කරගන්න. එකතු කරගන්න. උතුම් වූ නිර්වාණ ධාතුව සංකේත වචන ඉක්මවාලු දෙයක්. හැමෝටම සම්මා සම්බුදු සරණයි සුවපත්. අද දවසේහි පින්ඇත් දායකත්වය පිළිබඳව අපි සිහිපත් කරන්න කැමතියි. ඔස්ට්‍රේලියාවේ පදිංචිව කටයුතු කරන ඒ නයනා පෙරේරා පින්වත් දියණිය විසින් අද දායකත්වය දක්වලා තිනවා. අද මැදින්පුර පසළොස්වක පොහෝ දවස අරමුණු බවට පත්වන්නේ පෙබරවාරි මාසේ 24 වන දින 81 වන උපන්දිනය සැමරූ ලීලාවතී පෙරේරා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා, සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එතුමියට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා, ආයුර ආරෝග්‍ය සැප වර්ධනය ලැබේවා, ධර්මයේ ආලෝකයේ වඩ වඩාත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝසපත් මව්පියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදී හැම දෙනාගේම භව ගමන සුගතිගාමී වේවා කියලා දායකත්වයේ විසින් සිහිපත් කරනවා. ඒ වගේම මේ පින්කමට ධර්මදේශනා අනුශාසනාවෙන් අප හැම දෙනාගේම ජීවිත ධර්මයෙන් ඒකාලෝකවත් කරන ඒ වගේම හැමලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේටත් මහා සංඝරත්නයටත් ආශිර්වාද කර සිටිනවා. ඒ වගේම රටවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් සද්ධර්ම අවබෝධය අදාදම ලැබේවා කියලා උතුම් ප්‍රාර්ථනාව සිදු කරනවා. ඉතින් අද දවසේහි දායකත්වයේ ධර්මින් ඒ කටයුතු කරපු නයනා පෙරේරා පින්වත් දියණියටත් හිම පවුලේ හැම දෙනාටමත් සියලු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. උතුම් ධර්මාශිර්වාදයේ සැලසේවා. හැම දෙනාගේම උතුම් සිතිවිලි පහළ වේවා. උතුම් අභිප්‍රායන් ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දේශනාව අපි අවසන් කරනවා. ඒ වගේම අපිට මේ ධම්සභා මණ්ඩපයේදී කරලා දීලා අපි හැම දෙනාගේම දහම් පිපාසය නිවාලන්නට කටයුතු කරපු පින්වත් චන්ද්‍ර තිසේරා මැතිතුමන්ටත් ශාමල තිසේරා මැතිණියටත් අපි පුණ්‍ය ආනුමෝදනා කොට ආශිර්වාද කරනවා. තව තවත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය ඇතිවන්නට, ඒ වගේම ධර්මයේ සැනසීම තව තවත් ළඟා කර ගන්නට ශක්තිය ලැබේවා කියලා. ඒ වගේම අප අතරින් සමුගත් ඒ දෙපාර්ශවයේම මව්පියන් වන පීඩී තිසේරා පින්වත් පියාණන් වහන්සේටත්, සීලවතී වික්‍රමසිංහ මෑණියන් වහන්සේටත්, වයේදී විජේරත්න පියාණන් වහන්සේටත්, බී විජේරත්න මෑණියන් වහන්සේටත් පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ උතුම් පින්වත් මෑණිවරු පව්පිය වෙනුවෙන් මේ දහම් සභා මණ්ඩපය හැමදාම පින් පුරන පින් වැඩෙන දහම් කුසල් වැඩෙන උතුම් ස්ථානයක් බවට පත් වුණා. සසර කොතනක සිටියත් ආලෝකයෙන් ආලෝකයට පත්වන්න, සැපයෙන් සැපයටම පත්වන්න හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචාහිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti
හිමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණ වේවා සුවපත් වේවා.